නමෝ තස්ස භගවතෝ අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට පළමු කොට ගෞරව ආදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, අද මේ ආරම්භ වෙන්නේ පසේබුදු පෙළහර නම් වූ උතුම් සද්ධර්ම දේශනා මාලාව. මේ ධර්ම දේශනා මාලාවේදී ඔබට පසේබුදු රජාණන් වහන්සේලා නම් වූ ඒ අතීතයේ වැඩ සිටි ආශ්චර්යවත් මුනිවරුන් ගැන බොහෝ කාරණා අහන්න අවස්ථාව උදා වෙනවා. අද මේ ආරම්භක දේශනාවට දායකත්වයන් එකතු කරන්නේ පින්වතුනි, නොම්බර 155න් 25 පහළගම වේවැල්දිනී ලිපිනේ පදිංචි පින්වත් නිමල් හේවගේ මහතා, හේමා සේනාධිපති මහත්මිය සහ ඇමරිකාවේ වෙසෙන නිසංසලා හේවගේ, දිලංක චාමර අමාලි හේවගේ සහ රුවන් ලියනගේ යන ඒ පින්වතුන්ලා විසින් තමයි දේශනාවට දායකත්වය දරනු ලබන්නේ. පින්වතුනි, අපි හරි වාසනාවන්තයි. අපට මේ ලෝකයේ මුනිවරුන් ගැන මේ සවම්පත් වලින් අහන්න වාසනාව ලැබුණා. කෝටි ගාණක් මේ ලෝකෙ මිනිස්සු කෙලෙස් සහගත උදවිය ගැනම හොයන්දී, කෙලෙස් සහගත උදවියගේ ජීවිත ගැනම හිත ඉද්දී, කෙලෙස් සහගත මිනිස්සුන්ගේ ජීවිත ගැනම අධ්‍යයනය කරද්දී, පින්වතුනි අපි කොයිතරම් වාසනාවන්තද? අපට කෙලෙස් නැසූ උත්තමයෝ ගැන අහන්න ලැබෙනවානේ. බුදු, පසේබුදු, මහරහත් උතුමන් ගැන මේ සවම්පත් වලින් අහන්න ඔබත් මමත් භාග්‍යවන්ත වුණා. පසේ බුදුරජාණන් වහන්සේලා කියන්නේ පින්වතුනි එසේ කෙලෙස් නැසූ උත්තමයෝ. අවිද්‍යාව කියන මහා ඝන අන්ධකාරයෙන් වැහිච්චි ලෝ සතුන් අතරේ මේ අවිද්‍යා ඝන අඳුර සිඳගෙන අවබෝධය පහළ කර ගන්නවාට පාලියෙන් වචනයක් කියනවා බෝධි. බෝධි කියලා කියන්නේ අවබෝධය. මේ අවබෝධයේ පින්වතුනි මූලිකව ආකාර 3යි. ඒ තමයි සම්මා සම්බෝධි, ඊළඟට පච්චේක බෝධි, ඊළඟට ශාවක බෝධි. අපි කියනවානේ තුන්තරා බෝධිය කියලා. ඒ තුන්තරා බෝධිය කියලා කිව්වේ මොකද්ද? අවබෝධය ලබන ආකාර 3. සම්මා සම්බෝධි කියලා කිව්වේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා අවිද්‍යාව සිඳගෙන විද්‍යාව පහළ කරගත්තා, අවබෝධයටපත් වුණා. ඊළඟට පච්චේක බෝධි. පච්චේක බෝධි කියලා කියන්නේ වෙන්වෙන්ව අවබෝධයටපත් වුණා, පසේ බුදු. ඊළඟට ශාවක බෝධි. ශාවක බෝධි කියලා කියන්නේ රහතන් වහන්සේලාට. ඒ රහතන් වහන්සේලා සියලු දෙනා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ශ්‍රාවකයෝ විදිහටයි අවබෝධය පහළ කරගන්නේ. ඒ නිසා ඒකට කියනවා ශාවක බෝධි. එතකොට මේ අවබෝධයට පත්වෙච්චි උත්තමයෝ ගැන කතා කරනකොට අපි දන්නවා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ ඉතා ආශ්චර්යයි. ඔබට ශ්‍රද්ධා රූපවාහිනියේම විකාශනය වෙච්චි මේ අසිරිමත් සම්බුදු සරණ ආදී දේශනා මාලාවලින් ඒ බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්ය කොතේකුත් අහන්න වාසනාව ලැබුණා.
ඊළඟට ශ්‍රාවක උත්තමයන් වහන්සේලාගේ රහතන් වහන්සේලාගේ ආශ්චර්ය ජනක ජීවිතේ අපි අහලා තියෙනවා. ඊළඟට පින්වතුනි ආශ්චර්ය විස්මය ජනක කාරණාවලින් පිරිච්ච ජීවිත පසේ බුදුරජාණන් වහන්සේලාට තිබුණා. මේ පසේ බුදුරජාණන් වහන්සේලාගේ ජීවිත අතිශයින්ම විස්මය ජනකයි. මේ විස්මය ජනක තොරතුරු කිසිවක් සාමාන්‍ය ලෝකේ වාර්තාගත ඉතිහාසයේ කිසිම තැනක සඳහන් වෙලා නැහැ. වාර්තාගත ඉතිහාසයේ තුල සඳහන් නොවුණු මේ ආශ්චර්ය අద్භූත සත්‍ය තොරතුරු පින්වතුනි අපට අහන්න ලැබුණේ අපි සරණ ගිය භාග්‍යවත් තරහත් අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ නිසා. බලන්න බුදුරජාණන් වහන්සේ නිසා අපි මේ ලෝකේ සක්විති රජවරු ගැන තොරතුරු ඒ විස්මය ජනක තොරතුරු අපි ඇහුවා. ඊළඟට ඒ රහතන් වහන්සේලාගේ අතීත ජීවිතවල අద్භූත දේවල් අපි ඇහුවා. ඊළඟට පුණ්‍ය එරදි තිබුණ ජීවිත ගැන බුදුරජාණන් වහන්සේ නිසායි අපි දැනගත්තේ. මේ ලෝකේ හැදෙන හැටි, ඊළඟට මේ ලෝකේ වෙනසෙන හැටි, මේ ආදී ආශ්චර්යවත් කරුණු අපි ඉගෙන ගත්තේ අපගේ භාග්‍යවත් තරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන්. ඒ බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් සම්බුදු නුවණින් තමයි පසේ බුදුරජාණන් වහන්සේලා ගැනත් දේශනා කොට වදාළේ. මේ පසේ බුදුරජාණන් වහන්සේලා ගැන අපගේ මහා කරුණික බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මූලික දේශනාවක් තමයි පින්වතුනි ඉසිගිලි සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ අන්තර්ගත මේ ඉසිගිලි සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ වදාළේ ඉසිගිරි පර්වතේ. රජගහ නුවර ඉසිගිලි පර්වතයට බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන වඩිනවා. ඒ වැඩම කරලා ඉසිගිලි පර්වත මස්තකේ ඉඳලා බුදුරජාණන් වහන්සේ මේ රජගහ නුවර අනිත් පර්වත පෙන්වුවා. බලන භාග්‍යතුන් වහන්සේගේ අද්භූත ඥානය. ඒ ඥානය ගැන කියනකොට දේශනාවේ සඳහන් වෙනවා තථාගතයන් වහන්සේට අතීතයේ සම්බන්ධයෙන් කිසිවකටත් නොවැසුණ කෙලවරක් නැති අනන්ත ඥානයක් ඇත්තේ. ඒ අනන්ත ඥානය ඇති බුදුරජාණන් වහන්සේ ගිජ්ජකූට පර්වතේ පෙන්නලා භික්ෂුන්ගෙන් අහනවා මහණෙනි පේනවාද ඔබට අර ගිජ්ජකුළු පව්ව? මහණෙනි ඔය ගිජ්ජකුළු පව්වට අතීතයේ වෙන නමක් කිව්වේ. අතීතයේ වෙන පැනවීමක් තිබුණේ. ඊළඟට මහණෙනි ඔබට පේනවාද අර වේපුල්ල පර්වතේ? මහණෙනි ওই වේපුල්ල පර්වතයටත් අතීතේ වෙන නමක් කිව්වේ වෙන පැනවීමක් තිබුණේ. ඊළඟට මහණෙනි ඔබට පේනවාද වේබහාර පර්වතේ? ওই වේබහාර පර්වතයටත් මහණෙනි අතීතේ වෙනම නමක් තමයි කිව්වේ වෙන පැනවීමක් තිබුණේ. ඔහොම බුදුරජාණන් වහන්සේ විස්තර කරලා ඊළඟට භාග්‍යතුන් වහන්සේ අහනවා මහණෙනි ඔබට පේනව නේද මේ ඉසිගිලි පර්වතේ? මේ ඉසිගිලි පර්වතයට නම් මහණෙනි ඉස්සරත් කිව්වේ ඉසිගිලි කියලාමයි. මේ ඉසිගිලි කියන පැනවීමමයි තිබුණේ. ඇයි මහණෙනි මේ ඉසිගිලි කියලා මේ පර්වතයට කිව්වේ? භූත පුබ්බම් භික්කවේ මහණෙනි ඈත අතීතයේ මේ ඉසිගිලි පර්වතේ පසේ බුදුරජාණන් වහන්සේලා 500 නමක් වැඩ වාසය කළා. එතකොට මේ ඉසිගිලි සූත්‍ර දේශනාවේ තමයි පින්වතුනි අපිට මුලින්ම මේ පසේ බුදු පච්චේක බුද්ධ කියන වචනේ අහන්න ලැබෙන්නේ. ඒ තථාගතයන් වහන්සේ සිරි සම්බුදු මුව මඩලින් දේශනා නොකළා නම් මේ බඳු උත්තමයෝ වැඩ හිටියා කියලාවත් අපි දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි අතීතයේ පසේ බුදුරජාණන් වහන්සේලා 500 නම මේ ඉසිගිලි පර්වතේ වැඩ හිටියා. උන්වහන්සේලා කොච්චර ආශ්චර්යද කියන්නේ මිනිස්සුන්ට පේනවා ඒ පසේ බුදුරජාණන් වහන්සේලා පිණ්ඩපාත ආදී කරගෙන 500 නමම ඉසිගිලි පර්වතයට වඩිනවා. එතකොට මිනිස්සු යනවා කියනවා මේ මුනිවරු පිරිසක් මේ ශ්‍රමණයන් වහන්සේලා පිරිසක් ඉන්නවා අර පර්වතේ. උන්වහන්සේලා කොහෙද ඉන්නව ඇත්තේ කියලා හොයන්න මේ ඉසිගිලි පර්වතයට යනවා කියනවා. ගියාට කවදාවත් මේ මිනිස්සුන්ට ඒ පසේ බුදුරජාණන් වහන්සේලාව මුණ ගැහුනේ නැහැ. උන්වහන්සේලා එරදිමත් උන්වහන්සේලා පේන්න වැඩ හිටියේ නැහැ. එතකොට මේ මිනිස්සු කතා වුණා
එකත් එකටම මේ පර්වතේ ඉසිවරයන් වහන්සේලාව ගිලිනවා. ඉසිවරුන් ගිලින්නේ කියන අර්ථින් මිනිස්සු නමක් පට බැඳ කියනවා ඉසිගිලි පර්වතේ. ඔහොම තමයි කියනවා ඉසිගිලි පර්වතය කියන නම අතීතයේ තිබුණේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙත් මේ පර්වතයට ඉසිගිලි කියලාම කියනවා. නමුත් පින්වතුනි අනිත්‍ය වෙලා යන ස්වභාවය බලන්න. දැන් මේ වෙනකොට ඉතින් ඉසිගිලි පර්වතය කියලා නෙමෙයි ඒ පර්වතයට ව්‍යවහාර කරන්නේ. බුදුරජාණන් වහන්සේ ඒ අවස්ථාවේදී අර රැස්වලා හිටපු භික්ෂුන් වහන්සේලාට දැන් මේ පච්චේක බුද්ධ පසේ බුදු කියන වචනේ පවා ආගන්තුකයිනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ අර භික්ෂුන් වහන්සේලාට මෙහෙම වදාලා මහණෙනි මම දැන් පසේ බුදුරජාණන් වහන්සේලා ගැන නම් ගොත් වශයෙන් ඔබට කියනවා. ඔබට පසේ බුදුවරුන්ගේ නම් මං කියනවා. ඒ පසේ බුදුවරුන්ගේ නාමයන් මං ඔබට වර්ණනා කරනවා. මහණෙනි ඒක හොඳට අහගන්න කියලා බුදුරජාණන් වහන්සේ මේ පසේ බුදුරජාණන් වහන්සේලා කියන්නේ කොයි වගේ පිරිසක්ද කියලා පින්වතුනි ඉසිගිලි සූත්‍ර දේශනාවේදී වදාලා. ඒ දේශනාව පුරාවට දැන් පිරුවාණ පොත් වහන්සේ ගත්තත් ඔබට මහමෙවුනාවේ පිරුවාණ පොත් වහන්සේගේ මේ ඉසිගිලි සූත්‍ර දේශනාව කියව ගන්න පුළුවන්. ඒ දේශනාව තුළ තියෙන පසේ බුදුවරුන්ගේ නම් ටික මම දැන් ඔබට කියන්නේ. නමුත් මේ දේශනාව තුළ අපිට හොඳට පැහැදිලි පසේ බුදුරජාණන් වහන්සේලා කියන්නේ කොයි වගේ උත්තමය පිරිසක්ද. බුදුරජාණන් වහන්සේ පසේ බුදුවරු වර්ණනා කරනවා මෙහෙම. සත්තසාරා පසේ බුදුරජාණන් වහන්සේලා කියලා කියන්නේ මේ අසාර වූ කෙලෙස් වලට වසඟ වෙලා යන සත්වය අතරි සාරවත් වූ නිවනටපත් වෙච්චි උතුම් පිරිසක්. අනීගහ ඒ පසේ බුදුරජාණන් වහන්සේලාගේ ජීවිත තුළ දුක් පීඩා නැත්තේය. නිරාසා පසේ බුදුවරු වනාහි කෙලෙස් රහිත උත්තමයෝය. විසල්ලානං මේ ජීවිත අභ්‍යන්තරයට බැසගෙන තිබෙන යම් කෙලෙස් හුල් නැද්ද? ඒ සියලු කෙලෙස් හුල් රාගාදී සියලු කෙලෙස් හුල් පසේ බුදුරජාණන් වහන්සේලා උදුරා දෙමුසේක. නරුත්තමානං මිනිසුන් අතර පසේ බුදුවරු උත්තම වනසේක. භව නෙත්ති කීන ඉපදී යන මේ භව රැහන් පසේ බුදුරජාණන් වහන්සේලා විසින් සිඳලුසේක. ජහි උපදීන් දුක්ඛ මූලං හැම ක්ලේශයකටම මුල්ලු හැම දුකටම මුල්ලු සියලු කෙලෙස් පසේ බුදුරජාණන් වහන්සේලා නැසුසේක. මාර බලං අජේසි මේ ලෝකයේ වසඟ කරගෙන ඉන්න මහා බලය ඒ මාර විජිතය පසේ බුදු ජයගත්සේක. භව බන්ධනච්චිදා භව රෙහෙන් කැඩුසේක. තණ්හච්චිදා තණ්හාවද කැඩුසේක. අච්චිදා ජාලිනින් දුක්ඛ මූලං දුක් මුල් වලින් හැදිච්චි කෙලෙස් දැල පසේ බුදුරජාණන් වහන්සේලා සිඳලුසේක. සන්තම් පදං අජ්ජහ ගමෝ පනීතෝ උන්වහන්සේලා ශාන්ත පදයට පැමිණිසේක. ශාන්ත පදේ කිව්වෙ මොකද්ද? ශාන්ත පදේ නිවනයි. මේ ලෝකෙ පිංගුතුනේ වෙන මොකක්වත් ශාන්ත නැහැ. හැබැයිම ශාන්ත දේ කුමක්ද? ශාන්ත දේ නිවනයි. නිවනට පැමිණියා පසේ බුදුරජාණන් වහන්සේලා. අපි මේ අහන්න සූදානම් වෙන්න පිංගුතුනේ නිවනට පැමිණි උත්තමයෝ පිරිසක් ගැන. සුවිමුත්ත චිත්තා පසේ බුදුවරු සියලු කෙලෙස් දුරුකොට නිදහස් සිතින් වැඩ සිටිසේක. මේ විදිහට බුදුරජාණන් වහන්සේ පසේ බුදු රජාණන් වහන්සේලාව වර්ණනා කරලා ඒ ඉසිගිලි සූත්‍ර දේශනාවේ අන්තිම ගාථාව මෙහිමයි වදාළේ. පච්චේක බුද්ධා භවනෙත්ති කීනා පසේ බුදු රජාණන් වහන්සේලා බවරහෙන් සියල්ල දුරු කළසේක. සේ සබ්බ සංඝාති ඒ උත්තමයන් වහන්සේලා සියලු කෙලෙස් නැසූසේක. මහේසි මහානුභාව සම්පන්න වනසේක. පරිනිබ්බුතේ වන්දත අප්පමෙයාති මහණෙනි අතීතේ වැඩ සිට පිරිනුවම් පාවදාල ඒ පසේ බුදුරජාණන් වහන්සේලාට ඔබ
නිරතුරු වන්දනා කරවූ කියලා බුදුරජාණන් වහන්සේ ඒ දේශනාව අවසන් කළේ. එහෙනම් පසේ බුදුරජාණන් වහන්සේලා කියන්නේ පින්වතුනි ගුණ වශයෙන් අහලා හිත පහදවගෙන සාදරයෙන් වැඳිය යුතු පිරිසක්. අපගේ බුදුරජාණන් වහන්සේම වදාලා මේ පසේ බුදුරජාණන් වහන්සේලාට නිති වන්දත නිරතුරු වන්දනා කරව කියලා. ඒ නිසා ඒ වන්දනා කරන්න නම් පසේ බුදුරජාණන් වහන්සේලාට. ඒ පසේ බුදුරජාණන් වහන්සේලා කියන්නේ කොයි වගේ පිරිසක්ද? ඒ උත්තමයෝ මේ ජීවිතය ගැන කල්පනා කරපු පරිණත කල්පනාව මොකද්ද? උන්වහන්සේලා සියලු කෙලෙස් නැසලා මේ දුක් දුරු කරගෙන නිදහස් වෙන්න තරම් උන්වහන්සේලාට තිබුණ පින්බලය මොකද්ද? ආන්ගේ කාරණා අපි දැනගන්න ඕන. ඒ කරුණු කාරණා මොකුත් ඉසිගිලි සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ වදාළේ නැහැ. ඉතින් ඔහොම ඉසිගිලි සූත්‍ර දේශනාව දේශනා කරාට පස්සේ වෙන්නේ නැති මේ සිදුවීම සිද්ධ වෙන්නේ නැත්තේ ආනන්ද ස්වාමීන් වහන්සේ විවේක සුවයෙන් දවසක් වැඩ ඉන්නකොට ආනන්ද ස්වාමීන් වහන්සේට මෙහෙම හිතක් උපන්නා. අපගේ මහා කරුණික බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේම අතීත ජීවිතය ගැන ආශ්චර්ය අద్භූත විස්මයජනක තොරතුරු අපට කියලා දීලා තියෙනවා. දැන් කවුද මේ හිතන්නේ? ආනන්ද ස්වාමීන් වහන්සේ හිතුවා බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යවත් ජීවිතේ නම් ජාතක ආදී ඇසුරු කරගෙන අපි අහලා තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ විසින්ම සාරිපුත්ත මොග්ගල්ලාන ආදී ඒ මහා රහත් උත්තමයන් වහන්සේලාගේ ඒ අద్භූත ජීවිත ගැනත් දේශනා කළා. හැබැයි අපිට බුදුරජාණන් වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේලා ගැන කියලා දුන්නේ නෑ නොවේ කියලා ආනන්ද ස්වාමීන් වහන්සේට හිතක් උපන්නා. ආනන්ද ස්වාමීන් වහන්සේ සවස් කාලයේ විවේකයෙන් වැඩ ඉඳලා භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න වෙහෙරට සවස වඩිනවා. වැඩම කරලා බුදුරජාණන් වහන්සේට වදාලා අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ බුදුරජුන්ගේ අසිරියද අපට තථාගතයන් වහන්සේ කියා දී තිබේ. මහා රහතුන්ගේ අසිරියද අපට තථාගතයන් වහන්සේ කියා දී තිබේ. අනේ ස්වාමීනි එලෙසින් පසේ බුදුවරු ගැන නම් බුදුරජාණන් වහන්සේ අපට නොවදාළසේක. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේලා ගැන වදාරණසේක්වා කියලා ඉල්ලා හිටියා. ඒ වෙලාවේ පින්වතුනි සියල්ල දන්නා සියල්ල දක්නා මහා කරුණික බුදුරජාණන් වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේලා ගැන විස්තර විභාග වශයෙන් කාරණා වදාලා. මේ කාරණා අන්තර්ගත වෙන්නේ මූලිකව අටුවා පොත් වහන්සේලා තුල. සුත්ත නිපාත අටුවා පොත් වහන්සේගේ අන්තර්ගතය තමයි අපි දැන් ඔබට කියලා දෙන්නේ. බුදුරජාණන් වහන්සේ මුලින්ම වදාළේ පසේ බුදුරජාණන් වහන්සේලා බවට පත්වෙන උත්තමයෝ අතීතයේ කලේ මොකක්ද? මොකද පසේ බුදු බව සාක්ෂාත් කරන්න තියෙන්නේ මහා පින්බලයකින්. ඒ මහා පින්බලේ ලබන්නට නම් ඒ උත්තමයෝ මොකද්ද කරන්න ඕන? ඔන්න බුදුරජාණන් වහන්සේ වදාලා පසේ බුදු වෙන පින්වන්තයන්ගේ අතීත විස්තරي. මනුස්සත්තං ලිංග සම්පත්තිං විගතාසව දස්සනං අධිකාරෝ ඡන්දතා ඒතේ අබිනිහාර කාරණා. මේ පසේ බුදු බව පසක් කරන ඒ සඳහා පින් පුරන උත්තමයෝ පින පුරන්න පටන් ගන්න මෙහිමයි කියනවා. සංසාර ගමනේ එද්දී බුදු පසේ බුදු මහරහත් මේ බුදු පසේ බුදු මහරහත් උත්තමයන්ට අපි කියනවා විගතාසව ආශ්‍රව නැති අය. ආශ්‍රව නැති උත්තමයෝ ඉන්න කාලෙක ඔන්න උපදිනවා කියනවා. උපදින්න ඕනේ කොහොමද? manussත්තං. මිනිස්සෙක් විදිහටම උපදින්න ඕන. ලිංග සම්පatti. ලිංග සම්පත්තිය කියලා කිව්වේ පුරුෂයෙක් වෙලාම උපදින්න ඕන. මනුස්ස ජීවිතේ පුරුෂයෙක් විදිහට ඉපදිච්ච කෙනෙකුට විගතාසව දස්සනං. විගතාශ්‍රවයන් වහන්සේ නමක් දකින්න ලැබෙනවා. එක්කෝ බුදුරජාණන් වහන්සේ නමක්,
එක්කෝ පසේ බුදුරජාණන් වහන්සේ නමක්, එහෙම නැත්නම් රහතන් වහන්සේ නමක්ව දැක ගන්න ලැබෙනවා. ඒ දැක්කට පස්සේ ඒ පින්වන්තයාට හිතක් උපදිනවා. අනේ මටත් මේ බුදුපසේ බුදු මහරහත් උත්තමයෝ දුටු නිවන දකින්න ඇත්නම්, මටත් ඒ අවබෝධය සාක්ෂාත් කරන්න ඇත්නම් කියලා ආන් එහෙම හිතක් උපදිනවා. ඒකට කියනවා ඡන්දතා. මේ කිව්වේ කෙලෙස් නසන කැමැත්ත, කෙලෙස් දුරු කරන ආසාව. අන්න ඒක උපදිනවා. නිවන් දකින්න කැමැත්ත උපදිනවා. ඒක තියෙන්න ඕන. ඒ නිවන් දකින්න කැමැත්ත තියෙන ඒ කෙනා අධිකාරය කියලා කියන්නේ කල යුතු දේ. පසේ බුදු බව පසක් කරන්න නම් කල යුතු දෙයක් තියෙනවා. ඒ කල යුතු දෙයට කියන්නේ පිංගුතුනේ විශේෂ වතක්. මේ කාරණා ඔබට නොඇසූ විරු කාරණා බලන්න ඒ වුණාට ඒ උත්තමයන්ගේ ජීවිත හැදෙන හැටි. ඒක වතක්. ඒ වතට කියනවා ගත පච්චාගත වත. මොකක්ද මේ වත? ගත පච්චාගත. මේ ගත පච්චාගත වත කියලා කියන්නේ පිංගුතුනේ මෙහෙම එකක්. පැවිදි වෙලා මහානදම් පුරන ඒ භික්ෂුව උදෑසනින්ම අවදි වෙලා පිණ්ඩපාතේ පිණිස යනවා කියනවා යම් කිසි කුසල් අරමුණකින්. අපි හිතමු අනිත්‍ය මනසිකාරයෙන්, එහෙම නැත්නම් අසුභ මනසිකාරයෙන්, එක්කෝ වෙන යම් හෝ එක්කෝ බුද්ධානුස්සතියෙන් ඒ ස්වාමීන් වහන්සේ එහෙම තමයි ගමට පිණ්ඩපාතේ වඩින්නේ. ඒ ගමට පිණ්ඩපාතේ වඩිනකොට ඒ ස්වාමීන් වහන්සේ කුසල් අරමුණ අරගෙන යනවා. ඒකට කියනවා ගත. තමන් වහන්සේගේ හිත තුළ කුසල් අරමුණ අරගෙන යනවා. එක්ක බුදු ගුණ, එක්ක මෛත්‍රිය, එක්කෝ අනිත්‍ය භාවනාව, මොකක් හරි කුසල් අරමුණක් අරන් යන්නේ. අරගෙන යන කුසල් අරමුණ ආපහු අරගෙනම එනවා. මේකට කියනවා ගත පච්චාගත. ඒ කුසල් අරමුණ මැදදි සිඳ ගන්නේ. පිණ්ඩපාත චාරිකාව ඉවර වෙනකම්ම යලි වෙහෙරට වඩිනකම්ම ඒ ගත පච්චාගත වත පුරනවා. මේක පින්වතුනි ටික කාලයක් නෙමෙයි. අවුරුදු ගණන් පුරනවා. ආත්ම භාව ගණන් පුරනවා. මේ විදිහට පුරපුවාම මහා පින්බලයක් සකස් වෙනවා. ඇයි හිතන්න? අපිට පින්වතුනි මේ ටිකේ දැන් ඔන්න අද ඔබ මේ පසේ බුදු රජාන් වහන්සේලා ගැන මුලින්ම අද අහන දවසනේ. අද මේ අහන දේශනාව ඔබ ඔන්න අද ඇහුවා. අහනකොට හිතට සතුටක් උපදිනවා. නමුත් සමහරට තව පැයකින් ඔබට මේක අමතකයි. අපිට එහෙම ඉක්මනට සිහිය පිට යන්නේ නැද්ද? එහෙව් මිනිස්සුયો ඉන්න ලෝකෙක කුසල් අරමුණක් දීර්ඝ කාලයක් රකින්නවා කියලා කියන්නේ කොච්චර පින්බලයක් සකස් වෙනවද? ආන්ගේ පින්බලෙන් යුක්තව ඒ පසේ බුදු වෙන කෙනෙක් දෙයසංකේය කල්ප ලක්ෂයක් ගුණ පුරන්න ඕන කියනවා. දෙයසංකේය කල්ප ලක්ෂයක් ගුණ පුරපුවම තමයි පසේ බුදු රජාණන් වහන්සේ නමක් බවට පත් වෙන්න තරම් පින් වැඩෙන්නේ. ඕක තමයි පසේ බුදු රජාණන් වහන්සේලාගේ අතීත විස්තරය. එතකොට යම් උත්තමයන් වහන්සේ නමක් පසේ බුදු බවට පත් වුණා නම් ඒ සියලු දෙනා වහන්සේලා ওই විදිහට ගුණ පූර්ණය කරලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරන ආනන්දය ওই විදිහට ගුණ පූර්ණය කරපු අය ඒ පූර්ණේ වෙච්චි ගුණ ඇතිව දෙව්ලොව උපදිනවා කියනවා. දෙව්ලොව උපදිලා පසේ බුදුවරු පහළ වෙන කාලේ එනකම් බලාගෙන ඉන්නවා. කොයි කාලෙද පින්වතුනි පසේ බුදුවරු පහළ වෙන්නේ? පසේ බුදුවරු පහළ වෙන කාලය අපි මෙන්න මෙහෙමයි තේරුම් ගන්න ඕන. බුද්ධෝත්පාද කාලේ නෙමෙයි. ඒ කියන්නේ සම්මා සම්බුදුරජාන් වහන්සේ වැඩ ඉද්දි පසේ බුදුරජාන් වහන්සේලා පහළ වෙන්නේ නැහැ. හැබැයි බුදු කෙනෙක් පහළ වෙන්න පෙර අවුරුදු 1500ක් වගේ අතර කාලේ බුදුරජාණන් වහන්සේලා පහළ වෙන කල්පවලම බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න පෙර අවුරුදු කීපයක කාලය පසේ බුදුරජාණන් වහන්සේලාගේ යුගයයි. එතකොට අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න පෙරත් පසේ බුදුවරුන්ගේ යුගයක් තිබුණා.
කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න පෙරත් පසේ බුදුවරුන්ගේ යුගයක් තිබුණා. එතකොට මේ මහා භද්‍ර කල්පයේ මේ වෙනකොට පසේ බුදුරජාණන් වහන්සේලාගේ යුග කීයක් තිබුණාද? පසේ බුදුරජාණන් වහන්සේලාගේ යුග 4ක් තිබුණා. තව එක යුගයක් ඉතුරු වෙලක් තියෙනවා. ඒ තමයි මෛත්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න පෙර කාලේ. ආන්න ඒක තමයි පින්වතුනි පසේ බුදුරජාණන් වහන්සේලා පහළ වෙන කාලය. ඇයි මම පසේ බුදුරජාණන් වහන්සේලා කියලා කිව්වේ? සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන ඉගෙන ගන්නකොට අපි අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේ වදාලා පෙරපසු නොවි එකම කාලයක සම්මා සම්බුදුරජාණන් වහන්සේලා දිනමක් පහළ වෙන්නේ. හැබැයි පින්වතුනි පසේ බුදුරජාණන් වහන්සේලා සම්බන්ධයෙන් එහෙම කාරණාවක් නැහැ. පසේ බුදුරජාණන් වහන්සේලා බවට පත් වෙන උත්තමයෝ 500 ගණන් දහස් ගණන් පහළ වෙනවා. ඒ යුගයේ පසේ බුදුරජාණන් වහන්සේලා එක දිගට පහළ වෙනවා. ඒ පහළ වෙන පසේ බුදුරජාණන් වහන්සේලා ආචාර්ය මනුස්ස. එහෙම නැත්නම් ආශ්චර්යවත් මිනිසුන් කියන කොට්ටාසයට තමයි යන්නේ. ඒකේ විඳින්නේ ජීවිතය හරි අద్භූතයි. හරිම විස්මයජනකයි. ඒක හිතින් හිතාගන්න බැරි තරම්ම විස්මයජනකයි. මොකද පසේ බුදුරජාණන් වහන්සේ නමක් බවට පත් වෙන්න පින තියෙන ඒ උත්තමයෝ පසේ බුදුවරු පහළ වෙන කාලේ රජපෞල් වල හෝ එහෙම නැත්නම් මහාසාර සිටු පෞල් වල වගේ ඔන්න මනුස්ස ලෝකේ ඇවිල්ලා උපදිනවා. ඒ උපන්නට පස්සේ සාමාන්‍යයෙන් තේරෙන වයසට ආවට පස්සේ පුංචි නිමිත්තක් මුල් කරගෙන පොඩි කාරණාවක් මුල් කරගෙන යෝනිසෝ මනසිකාර කරන්න පටන් ගන්නවා. ඒ මනසිකාරයේ තුලින් සියලුම කෙලෙස් නැසලා තමන් වහන්සේ තනියම අවබෝධයටපත් වෙනවා. ඒක රහතන් වහන්සේලා වගේ නෙමෙයි. දැන් රහතන් වහන්සේලා නම් බුදුරජාන් වහන්සේ පෙන්වූ මගේ ගමන් කරලානේ අරහත්ත්වේ සාක්ෂාත් කරන්නේ. පසේ බුදුරජාන් වහන්සේ තමන්ම නුවණ මෙහෙවනකොට තමන්ට අවබෝධ වෙනවා. ඒ අවබෝධ වුණාට පස්සේ දැන් ගිහි වස්ත්‍ර පිටින් තමයි පසේ බුදුවරු බොහෝ දුරට පසේ බුදු බව සාක්ෂාත් කරන්නේ. ඒ ගිහි වස්ත්‍ර පිටින් පසේ බුදුරජාන් වහන්සේ බවට පත් වුණාට පස්සේ ඒ පසේ බුදු වෙච්චි කෙනා තමන්ගේ හිස අත ගන්නවා කියනවා. තමන්ගේ හිස පිරිමැදූ ෂණයෙන් අර ගිහි වස්ත්‍ර ගිහි අලංකාරය ඔක්කොම අතුරුදහන් වෙලා හොඳට සිවුරු පෙරවිච්ච ශ්‍රමණ රූපය එතන පහළ වෙනවා කියනවා. ඉතින් මේවා ඔක්කොම පින්වතුනි හරි විස්මයජනක තොරතුරු. දැන් මේ විස්මය අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ ලෝකෙ තිබුණානේ. ඊළඟට මේ ලංකා භූමියේම රහතන් වහන්සේලා වැඩ ඉන්න කාලේ මේ එ르දි විස්මය තිබුණා. බුදුරජාණන් වහන්සේ මුලින්ම මහා පින්වන්තයන්ට පැවිදි උපසම්පදාව දුන්නේ ඒහි බික්කු විදිහට. ඒහි බික්කු පැවිදි උපසම්පදාව කියන්නේ භාග්‍යතුන් වහන්සේ ඒ උතුම් සම්බුදු ශ්‍රී හස්තේ දිගු කරලා ඒ භික්ෂුවට ආමන්ත්‍රණය කරනවා ඒහි බික්කු පින්වත් භික්ෂුව මෙහි එන්න කියලා. ඒ වචනයට ගිහි ස්වභාවයේ සම්පූර්ණයෙන් අතුරුදහන් වෙලා පැවිද්දෙක් පහළ වෙනවානේ. පැවිදි රුව සම්පූර්ණයෙන් එතන පිහිටනවානේ. ඉතින් මේ වගේම තමයි පසේ බුදුරජාණන් වහන්සේ තනිවම පසේ බුදු බව සාක්ෂාත් කරාම ගිහි වස්ත්‍ර පිටින් ඔන්න හිස පිරිමදිනකොටම ඒ පසේ බුදුරජාණන් වහන්සේ ශ්‍රමණ රූපයෙන් පාත්‍රය සිවුර දෙරු ශ්‍රමණ රූපයෙන් කෙස් රැවුල් බහා දෙමු ශ්‍රමණ රූපයෙන් නැවෙනවා. ඒ සිද්ධ වුණාට පස්සේ ආයේ කවදාවත් මේ පසේ බුදුරජාණන් වහන්සේ මේ ගිහි වාසයේ වැඩ ඉන්නේ නැහැ. ගිහි ජනපදවල ලේසියකට වැඩ ඉන්නේ නැහැ. පසේ බුදුරජාණන් වහන්සේලා පින්වතුනි බොහෝ දුරට වැඩ හිටියේ හිමාලයේ තියෙනවා ගන්ධමාන කියලා පර්වතයක්. මේ ගන්ධමාන පර්වතය කියන එක ගැන අට කතාවේ තිබෙනවා. මේ ගන්ධමාන පර්වතය යක්ෂයන්ට ගෝචර වෙන. ඒ කියන්නේ යක්ෂයන්ට මේ ගන්ධමාන පර්වතය අදටත් දකින්න පුළුවන්. දෙවියන්ට ඒ ගන්ධමාන පර්වතය අදටත් දකින්න පුළුවන්. එ르දි ඇති නාගයන්ට ගන්ධමාන පර්වතය අදටත් දැක ගන්න පුළුවන්. ඊළඟට එ르දි විෂය ඇති උත්තමයන්ට අදටත් පින්වතුනි ওই ගන්ධමාන පර්වතය දකින්න පුළුවන්. අපට ඒක දැක ගන්න බෑ.
අපිට තියෙන්නේ මොකද්ද? අපේ බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන් දේශනා කළා. ඒ අවබෝධයේ සත්‍යක් බව පිළිගෙන අපිට මේ අදාහ ගන්නයි තියෙන්නේ. මේ ගන්ධමාන පර්වතයේ පාමුලට වෙන්න ඒ සමීපයේම තියෙනවා තවත් පර්වතයක්. ඒකට කියනවා නන්ද මූලක පබ්බහරය. මේවා හරි රමණීයයි කියනවා. මේ නන්ද මූලක පර්වතයේ ගුහා 3ක් සකස් වෙනවා. පසේ බුදුවරුන්ටම වැඩ ඉන්න. එක ගුහාවක් සකස් වෙනවා කියනවා රණින්. අනිත් ගුහාව සකස් වෙනවා කියනවා රෙදියෙන්. අනිත් ගුහාව සකස් වෙනවා කියනවා පලිඟු වලින්. මේ කෙලෙස් නැසූ උත්තමයන්ට ස්වභාව ධර්මයෙන් පහළ වෙන දේ. ඒ නිකෙලස් පසේ බුදුරජාණන් වහන්සේලාට ස්වභාව ධර්මයෙන් පහළ වෙනවා. උන්වහන්සේලාට වැඩ හිඳින්න රමණීය ගුහා. රන් ගුහාව, රිදී ගුහාව, පලිඟු ගුහාව කියලා ගුහා 3ක් මේ නන්ද මූලක පර්වතයට වෙන්න තියෙනවා. ඕකෙන් පලිඟු ගුහාව ඉස්සරහට වෙන්න සුවිශාල රුක්ෂයක් තියෙනවා. ඒ රුක්ෂය ගැන නම් මං හිතනවා පින්වතුන්ලා අහලා ඇති මංජූසක රුක්ෂය. ඔය මංජූසක ගහ කියලා කියන්නේ මේ පුංචි පහේ මේ අපි ඇස් දෙකට දකින පුංචි පහේ ගස් වගේ ගහක් නෙවෙයි, යොදුන් ගාණක් සුවිශාලයි. ඈතට අතුපතර විහිදිලා තියෙනවා. මේ මංජූසක රුක්ෂයේ අසිරියගෙන අපේ අටුවා පොත් වහන්සේලා තුල තියෙන පින්වතුනි දියේ යන්තාක් මල් පිපෙනවාද? නෙළුම්, මානෙල්, ඕලු, කුමුදු ආදී දියේ පිපෙන සියලු මල් මේ මංජූසක ගහේ පිපෙනවා. ගොඩ යන්තාක් මල් පිපෙනවාද? ඔය කුමුදු ආදී මේ දෑසමන් ආදී ගොඩේ පිපෙන මල්. ඒ ගොඩේ පිපෙන මල් සියල්ලත් මේ මංජූසක ගහ කියන එකම එක ගහේ පිපෙනවා. ඊළඟට දෙව්ලොව පිපෙන සියලු මල්, බඹලොව පිපෙන සියලු මල් මේ මංජූසක ගහ කියන එකම ගහේ පිපෙනවා. කොහොම අසිරියක් ඇද්ද මේ ගහේ? මේ මංජූසක ගහේ පසේ බුදුරජාණන් වහන්සේලා වැඩ ඉන්න කාලෙට විතර තව විශේෂ මලක් පිපෙනවා. ඒ කියන්නේ මේ කාලේ වුණත් මංජූසක ගහේ අනිත් මල් ඇති. ඒ වුණාට මේ විශේෂ මල නැහැ. මොකක්ද ඒ? රන් මලක්. රණින් මලක් පිපෙනවා පසේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනකොට. එතකොට 500ක් පසේ බුදුවරු වැඩ ඉන්නවා නම් මංජූසක ගහේ රන්මල් කීයක් තියෙනවද? රන්මල් 500ක් තියෙනවා. අලුතින් පසේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනකොට හිමාලයේ ගන්ධමාදන පර්වතයට වෙන්න ඒ පලිඟු ගුහාවේ ඉස්සරහා තියෙන මංජූසක ගහේ රන්මලක් පිපෙනවා. ওই රන්මල පිපුණාට පස්සේ තමයි අනිත් පසේ බුදුරජාණන් වහන්සේලා දැනගන්නේ ඔන්න තවත් කෙනෙක් පහළ වෙලා. ඉතින් මේක තමයි මේ පසේ බුදුරජාණන් වහන්සේලාගේ අසිරිය. ඒ ආශ්චර්ය ජනක කතා පුවත කවුද අපට වදාළේ? අපගේ මහා කරුණික භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආනන්දය ওই විදිහට පසේ බුදුරජාණන් වහන්සේලා පහළ වෙනකොට අර රන්මල පිපෙද්දී අනෙක් පසේ බුදුවරු ඒ මංජූසක ගහ ළඟට එකතු වෙනවා කියනවා. එතකොට අලුතින් පසේ බුදු වෙච්චි උත්තමයන් පසේ බුදු බව සාක්ෂාත් කළ එරදිහෙන් මේ ගන්ධමාදන පර්වතයේ ළඟ තියෙන මංජූසක ගහමුලට එනවා. මේ ඔක්කොම මේ විශ්මය, මේ අසිරිය පසේ බුදුවරුන්ගේ විශේෂයට අයිති එකක්. ඒ විශේෂ පිංගුතුනේ අපිට මේ තනියෙන් කල්පනා කරලා තේරුම් ගන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක භාග්‍යතුන් වහන්සේ වදාලා ඒ පසේ බුදු වෙච්චි උත්තමයා අනික් පසේ බුදුවරු හොයාගෙන එනවා. ඒ හොයාගෙන ආවට පස්සේ ඒ පසේ බුදුරජාණන් වහන්සේලා අර පසේ බුදුරජාණන් වහන්සේව පිළිගැනීම පිණිස පෙරට වැඩම කරලා ඉද්දී ඒ පසේ බුදුවරුන් අතරට අලුත් පසේ බුදුරජාණන් වහන්සේ එකතු වෙන්නේ තමන් වහන්සේ අවබෝධයට පත්වෙච්ච විදිහ ගාථාවකින් කියලා. නොයේ ගාථා කියන්නේ නැති. මොකද මේ 500 ගණන් 1000 ගණන් පසේ බුදුරජාණන් වහන්සේලා වැඩ ඉඳලා තියෙනවානේ. ඒ ගාථා අතරේ බුදුරජාණන් වහන්සේ ওই විස්තරي ඔක්කොම ආනන්ද ස්වාමීන් වහන්සේට දේශනා කරලා ආනන්දය මේ විදිහේ ඉතා අර්ථවත් ගාථා පසේ බුදුරජාණන් වහන්සේලා වදාරනවා කියලා
ඒ ගාථා අතරින් ගාථා 41ක් අරගෙන ඊටා මනහර දේශනාවක් බුදුරජාන් වහන්සේ වදාළා. ඒ දේශනාවේ නම කග්ගවිසාන. මොකද්ද පින්වතුනි දේශනාවේ නම? කග්ගවිසාන සූත්‍රය. කග්ගවිසාන කියලා කියන්නේ කඟ වේනාගේ තනි අඟ. සිංහල අර්ථය ගත්තොත් කග්ගවිසාන කිව්වේ කඟ වේනාගේ තනි අඟ. මේ කඟ වේනාගේ තනි අඟට පසේ බුදුරජාණන් වහන්සේලාව උපමා කරනවා. ඒ නිසා තමයි මේ දේශනාවට කග්ගවිසාන කියලා යෙදෙන්නේ. ඇයි කඟ වේනාගේ තනි අඟට පසේ බුදුවරු උපමා කරන්නේ? පින්වතුනි කඟ වේනා කියන සතාත් අපිට දැන් දැක ගන්න ඉන්න එකෙක් නෙමෙයි. ওই කඟ වේනා කියලා කියන්නේ අශ්වයෙක් වගේ සතෙක්. රූපේ හැටියට අශ්වයෙක්. එයාගේ අඟක් පිහිටනවා විශේෂයෙන් නලලට වෙන්න. දිග අඟක්. සාමාන්‍ය සත්තුන්ට අං දෙක තියෙනවානේ. හැබැයි මේ කඟ වේනා කියන සතාට එකම එක අඟක් නලලින් තියෙනවා. ඒ අඟ වෙන කිසිවක පටලවිලා නැහැ. තනියෙන් තියෙන අඟක්. යතා කග්ගස්ස නාම විසානං ඒකං හෝති. කඟ වේනා කියන සතාට එකම එක අඟක් තිබේ. අදුතියන් දෙකක් නැත. ඒව මේවකෝ පච්චේක සම්බුද්ධෝ. ඔන්න ඔය විදිහමයි පසේ බුදුරජාණන් වහන්සේලා තං කප්පෝ කඟ වේනගේ තනි අඟ වගේ, තං සදිසෝ කඟ වේනගේ තනි අඟටම සමානයි. තම් පටිභාගෝ ඒ කඟ වේනාගේ තනි අඟ වගේමයි උන්වහන්සේලාගේ ජීවිතේ. ඇයි කඟ වේනාගේ තනි අඟට පසේ බුදුරජාණන් වහන්සේලාව උපමා කළේ? ඔන්න ඒකත් අහගන්න. පච්චේක බුද්ධෝ පබ්බාජ්ජා සංඛාතේන ඒකෝ. පසේ බුදුරජාණන් වහන්සේලාගේ පැවිද්ද වෙන්නේ තනියම. දැන් මම මේ විස්තරය ඔබට කිව්වනේ. පසේ බුදු බවට පත් වෙන උත්තමයා කවුරුත් මහාන කරන්නේ තනියම පැවිද්ද සිද්ධ වෙනවා. ඒක සිද්ධ වෙන්නේ විශේෂ අර්ධයකින්. තනියම පැවිද්ද සිද්ධ වෙන නිසාත් ඒකට කියනවා ඒ පසේ බුදුරජාණන් වහන්සේලාට කියනවා කඟ වේනගේ තනි අඟ වගේ. දැන් සාමාන්‍යයෙන් අපි පැවිදි වෙනකොට ගත්තොත් එහෙම අපේ පැවිද්දට ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා මැදිහත් වෙන්න ඕනේ. මේ මොකුත් නෑ. පැවිද්ද කියන එක තනියම ලැබෙනවා පසේ බුදුරජාණන් වහන්සේට. ඊළඟට අදුතියට්ඨේන ඒකෝ. පසේ බුදුරජාණන් වහන්සේ තනියමයි වැඩ ඉන්නේ දෙවන්නේක් නැතුව. දැන් අර මංජූසක වෘක්ෂ මූලයේදී පසේ බුදුවරු එකට එකතු වුණාට ඒ පසේ බුදුරජාණන් වහන්සේලා එකතු වෙලා කළ යුතු යම් දහම් කතා ආදී ඇතනම් ඒ ටික කරනවා මිසක් යලි එකට වාසය කිරීමක් නෑ. උන්වහන්සේලා තනියම ඉන්නේ. හරි අසිරිමත් ජීවිතය. ආන්න එහෙම තනියම ඉන්න නිසා පසේ බුදුරජාණන් වහන්සේට කියනවා ඒකෝ. හරියට කඟ වේනගේ තනි අඟ වගේ. තණ්හා පහනට්ඨේන ඒකෝ. තෘෂ්ණාව කියන දෙවන්නා මේ සත්‍යය කොයිතරම් හුදකලාවේ හිටියත් පිංගුතුනේ තණ්හාව දුරු කරනකම් දෙවන්නේක එකමයි. ඒ තමයි තණ්හාව. තණ්හාව කියන දෙවන්නා නැති නිකලස් පසේ බුදුවරු තනිවම වැඩ හිටියා කඟ වේනගේ තනි අඟ වගේ. ඒකාන්ත වීත රාගෝ. ඒකාන්තයෙන්ම රාගේ නැසූ නිසා, රාගයත් එක්ක එකතු වෙලා නැතිව ඉන්න නිසා පසේ බුදුරජාණන් වහන්සේ කඟ වේනගේ තනි අඟ වගේ වැඩ ඉන්නවා. ද්වේෂයත් එක්ක එකතු වෙලා නැහැ. ඒකාන්ත වීත දෝෂෝ. ඒකාන්තයෙන්ම වීත දෝෂී. මෝහයත් එක්ක එකතු වෙලා නැහැ. ඒකාන්ත වීත මෝහෝ. ආනේ නිසත් කියනවා පසේ බුදුරජාණන් වහන්සේට කඟ වේනාගේ තනි අඟ වගේ. ඒකාන්ත නික්කලේසෝ ඒකෝ. ඒකාන්ත වශයෙන්ම නිකලස් නිසා කෙලස් කසට, කෙලස් පරිදාහ, කෙලස් මඩ මේ කිසිවක් නැති නිසාත් පසේ බුදුරජාණන් වහන්සේට කියනවා ඒකෝ කඟ වේනාගේ තනි අඟ වගේ කියලා. ඊළඟට පින්වතුනේ ඒකායන මග්ගං ගතෝති ඒකෝ. ඒකායන මාර්ගයේම ගමන් කළ නිසාද පසේ බුදුරජාණන් වහන්සේ කඟ වේනාගේ තනි අඟ මෙනි. මොකද්ද මේ ඒකායන මාර්ගය? ඒකායනං ජාති කයන්ති දස්සී
මග්ගම් පජානාති හිතානුකම්පී. ලෝකයට හිතානුකම්පා ඇති බුදු පසේබුදු මහරහතන් වහන්සේලා ඉපදීම ආදී සියලු කෙලෙස් දුරු කිරීම පිණිස දුටුවේ එකම එක මාර්ගයකි. ඒතේන මග්ගේන තරින්සු පුබ්බේ. ඒ බුදු පසේබුදු මහරහතන් වහන්සේලා අතීතයේ යන්තාක් වැඩ සිටියද ඒ උත්තමියොත් කෙලෙස් නැසුවේ එකම මාර්ගයකිනි. තරිසන්ති යන්තාක් බුදු පසේබුදු මහා රහතුන් අනාගතේ පහළ වෙද්ද ඒ උත්තමියෝ කෙලෙස් නසන්නේද එකම මාර්ගයකිනි. යේන තරන්ති යෝගං. මේ කෙලෙස් සැඩ සයුර දැන් උනත් බුදු පසේබුදු මහරහත් උත්තමයෝ නසනවා නම් නසන්නේ එකම මාර්ගයකිනි. ඒ මාර්ගය නම් කොමක්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්මයි පසේබුදුරජාණන් වහන්සේත් කෙලෙස් නසන්නේ. ඒ ඒකායන මාර්ගයම යන නිසා කඟ වේනාගේ තනි අඟ වගේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒකෝව අනුත්තරං පච්චේක සම්බෝධින් අபிසම්බුද්ධ හෝති ඒකෝ. තනීවම අනුත්තර වූ පච්චේක සම්බෝධිය ඒ උතුම් වූ පසේබුදු බව සාක්ෂාත් කළ නිසා පසේබුදුරජාණන් වහන්සේ අපි කියනවා කඟ වේනගේ තනි අඟ වගේ වැඩ හිටියා. දැන් පසේබුදුරජාණන් වහන්සේ නමක් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන වැඩපිළිවෙල හඳුනාගෙන උන්වහන්සේ අවබෝධයටපත් වෙනවා. ඒ අවබෝධයටපත් වෙන්නේ හරියට සම්බුදුරජාණන් වහන්සේ නමක් වගේමයි. තනිවම මාර්ගය හොයාගෙන තනිවම විමසලා තනියම ජීවිතය අවබෝධ කරනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තනියම ජීවිතය අවබෝධ කරනවා. හැබැයි පසේබුදුරජාණන් වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගොඩාක් වෙනස් වෙනවා. කොතනින්ද පින්වතුනි වෙනස වෙන්නේ? හරිම විස්මය ජනකයි අටුවා පොත් වහන්සේගේ ඒ අර්ථ තේරීම. පසේබුදුරජාණන් වහන්සේගේ අවබෝධය හරියට ගොළුෙක් දැකපු හීනයක් වගේ කියනවා. ගොළුෙක් පින්වතුනි හීනයක් දැක්කොත් ඒ ගොළු තැනැත්තා ලස්සන හීනයක් දැක කියමු අපි. ඒ ලස්සන හීනේ දැකලා ඔහු ඇහැරෙනවා. ඇහැරෙද්දී ඔහු ඇත්තටම හීනයක් දැක්කා. මනහර හීනයක් දැක්කා. හැබැයි ඔහුට ඒ හීනේ කියා ගන්න බෑ. මං මෙහෙම ලස්සන හීනයක් දැක්කා කියලා. ඔහුට කියන්න වචන නැහැ. ඔහු ගොළුයි. ඔහු ලෝකයට අතින් පයින් යමක් කියයි. ඒ කියන දේ ලෝකයට සම්පූර්ණයෙන් වටහා ගන්න බෑ. ආන් ඒ වගේ පසේබුදුරජාණන් වහන්සේ තනිවම අවබෝධ කළත් උන්වහන්සේට දහම් දෙසන්ට හැකියාවක් නැහැ. ඒ අවබෝධ කරපු වැඩපිළිවෙල ලස්සනට පහදන්න හැකියාවක් නැහැ. උන්වහන්සේ ලෝකයට යම් චූටි අර්ථ වදාලා. ඒ අර්ථ වටහා ගැනීම ලෝකයාටම බාරයි. ඒ නිසා පසේබුදුරජාණන් වහන්සේ නමක් කවදාවත් ශාසනයක් පිහිටවන්නේ කිසි කෙනෙක්ව පැවිදි කරන්නේ. ඒ පසේබුදුරජාණන් වහන්සේගේ ජීවිතේ උන්වහන්සේ හුදකලාව ජීවිතය අවබෝධ කළා. මේ ලෝක සත්‍යයට අනුකම්පාවෙන් දම් පිළිගැනීමෙන් සුළු කාලයක් වැඩ හිටියා. ආයුෂ ඉවරුණාට පස්සේ උන්වහන්සේ පිරිනොම් පානවා. ඊළඟට මේ පසේබුදුරජාණන් වහන්සේ අවබෝධය ගැන මේ අට කතාවේ තවත් ලස්සන විස්තරයක් තියෙනවා. එහි කියවෙනවා පින්වතුනි පසේබුදුරජාණන් වහන්සේගේ අවබෝධය හරියට මේ වගේ. සූප මේ ශිල්පය මේ ආහාර උයන ශිල්පය ආහාර රසවත් කරන ශිල්පය දන්නේ නැති කෙනෙක් රසවත් කෑමක් කනවා. එයා දන්නේ නැහැ උයන හැටි. හැබැයි එයා කෑම කෑවට පස්සේ එයාට තේරෙනවා මේක පුදුම රහයි. එයාට පුදුම රහයි කියලා තේරුණාට ඒ රහ ගන්නෙ කොහොමද කියලා තේරෙන්නේ. දැන් අපිත් එහෙම නැද්ද? හැමෝම උයන්න දන්නේ නැහනේ. හොඳ රහට උයපු එකක් කන ගමන් අපිට කියන්න පුළුවන් මේක නම් රහට උයලා තියෙනවා කියලා. හැබැයි අපි ලුණු ආදී ඒ අවශ්‍ය අඩුම කුඩුම ටික දාන විදිහ දන්නේ නැත්තම් අපිට තේරෙන්නේ මේ රහ කොහොමද ගන්නෙ. ආන්නේ වගේමයි පින්වතුනි පසේබුදුරජාණන් වහන්සේගේ ජීවිතෙත්. ඒ පසේබුදුරජාණන් වහන්සේ අවබෝධ කළා. හැබැයි ඒ අවබෝධය උන්වහන්සේට ලෝකයාට දේශනා කරන්න පුළුවන් කමක් නැහැ.
ඉතින් මේ තමයි පසේ බුදුරජාණන් වහන්සේලාගේ ඒ අద్භූත ආශ්චර්ය ජනක පුවත. දැන් අද මේ ආරම්භක දේශනාවේදී ඔබට අහන්න ලැබුණා පසේ බුදුරජාණන් වහන්සේලා කියන්නේ කොයි වගේ උත්තමය පිරිසක්ද? ඊළඟට පසේ බුදු වෙන පින්වන්තෙක් අතීතයේ ඉඳලා කොහොමද පින් පුරන්නේ? ඊළඟට මේ පසේ බුදුරජාණන් වහන්සේලා කොහොමද අවබෝධයටපත් වෙන්නේ? ඊළඟට පසේ බුදුරජාණන් වහන්සේලා කොයි වගේ රමණීය භූමි භාගයකද වැඩ වාසය කළේ? මේ අසිරිය ගැන ඔබට අහන්න ලැබුණා. හැබැයි පසේ බුදුරජාණන් වහන්සේලා ජීවිතේ දුටු විදිහ, උන්වහන්සේලා අවබෝධයටපත් වෙච්ච විදිහ ඊටාම පුදුම සහගතයි. පින්වතුනි, පසේ බුදු පෙළහර වැඩසටහනෙන් ඔබට ඉදිරියේදී ඒ අසිරිමත් පුවත් අහන්න ලැබෙනවා කග්ග විසාන සූත්‍ර දේශනාව මුල් කරගෙන. ගාථා 41කින් ප්‍රතිමණ්ඩිත මේ මනහර දේශනාවේ එක ගාථාවක් ගානේ පසේ බුදුරජාණන් වහන්සේ නමකගේ ජීවිතේ ආශ්චර්යමත් පුවතක් සැඟවිලා තියෙනවා. ඒ සැඟ වූ පුවත් සියල්ල අපට මේ පසේ බුදු පෙළහර උතුම් සදහන් කතිකාවතින් ඉගෙන ගන්නට, දැනගන්නට, හිත පහදවා ගන්න. ඒ පසේ බුදුරජාණන් වහන්සේලාගේ ගුණය සිහි කරලා හදවතින් වන්දනා කරන්න අපට අවස්ථාවක් උදා වෙන්නේ. ඒ නිසා ඒ අතීතයේ වැඩ සිටියා වූ මහා ගුණ දැරූ නිකලෙස් සිතින් නිහඬව වැඳ හිටලා මේ පසේ බුදුරජාණන් වහන්සේලා ගැන කියන්න පුළුවන් පින්වතුනි මෙහෙම උපමාවක්. සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වෙච්ච කාලය, රහතන් වහන්සේලා ලෝකේ වැඩ හිටපු කාලය ඉරහඳ දෙකම පායලා ඒකාලෝක වෙච්ච කාලයක් වගේ. ඒ කාලේ ඉරහඳ දෙකම තියෙනවා. හැබැයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ නැත්නම්, රහතන් වහන්සේලා නැත්නම් ඉරහඳ දෙකම නෑ වගේ. ඝන අන්ධකාරය විතරයි. ඒ ඝන අන්ධකාර අහස ලස්සන කරන්න විතරක් පුළුවන් තරු කැටවලට. හරියට මේ පසේ බුදුරජාණන් වහන්සේලා ඒ තරු කැට වගේ. අහිංසක මිනිස්සුන්ට පින්පල උපදවමින් ඒ පසේ බුදුරජාණන් වහන්සේලා කෙටි කලක් නිකලෙස් සිතින් මේ මිහිමත වැඩ හිටියා. ඒ පසේ බුදුරජාණන් වහන්සේලාට අපගේ වන්දනාව වේවා. සාදු සාදු සාදු. මේ පසේ බුදු පෙළහර සද්ධර්ම දේශනාවෙන් ජනිත සියලු පුණ්‍ය ධර්මයෝ අපි පළමු කොට අනුමෝදන් කරමු සියලු දෙවියන්ට. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. සක්දෙව් රජුන් ප්‍රධාන සියලු දෙවිවරු, අපගේ ඉෂ්ඨකාමී දෙවිවරු මේ පින් අනුමෝදන්ව දෙවියෝ දිව්‍ය සැපයටපත් වෙත්වා. දෙවියන්ගේ ආශිර්වාද අප හැමට දෙවියෝ සලසත්වා. දෙවියෝද සංසාර දුකෙන් අත මිදෙත්වා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන්ව නිදුක් නිරෝග සුවය දීර්ඝායුෂ ලබත්වා. මේ ගෞතම බුද්ධ ශාසනයේම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. අද දවසේ පසේ බුදු පෙළහර මේ ආරම්භක දේශනාවට දායකත්වයෙන් දරන්නේ නොම්බර 155 පහළගම වේවල්දෙනිය ලිපිනේ පදිංචි පින්වත් නිමල් හේවගේ මහතා, හේමා සේනාධිපති මහත්මිය, ඇමරිකාවේ වෙසෙන නිසංසලා හේවගේ, දිලංක චාමර, අමාලි හේවගේ, රුවන් ලියනගේ යන ඒ පින්වතුන්ලා විසින් ඒ පින්වතුන්ලාගේ නමින් මියයන්ට යෙදුනා වූ සියලු ඥාතීන්ට, හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් වෙත්වා. ඔබ අප හැමදෙනාගේ නමින් මියගිය ඥාතීන් පින් අනුමෝදන්ව ඥාතීන් පරලෝ වශයෙන් සැපයටපත් වෙත්වා කියන අදහසින් ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයෝ මහමෙවුනා වාසී, රටලෝක වාසී පූජනීය මහා සංඝරුවනට අනුමෝදන්ව ඒ උත්තමයන් වහන්සේලාට, අනගාരികා මෙහෙණියන් වහන්සේලාට මේ ගෞතම ශාසනයේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කරපු සියලු පුණ්‍ය ධර්මයන් විශේෂයෙන්ම ඇමරිකාවේ වෙසෙන දිලංක චාමර මහත්මයාට අනුමෝදන් වෙත්වා. ඒ වගේම
දරුවෙකු බිහි කිරීමට බලාපොරොත්තුවෙන් සිටින පින්වත් නිසංසලා හේවගේ මහත්මියට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙලා වර්තමානයේ වෙනකොට මේ ඉතා දරුණු අන්දමින් කොරෝනා වසංගතය පැතිරලා තියෙන ඒ ඇමරිකාවේ වාසය කරන මේ පින්වතුන්ලාට නිසංසලා හේවගේ මහත්මියට මේ රෝග පීඩා ආදීන් ආරක්ෂා වෙලා නිදුකින් සුවසේ දරු සම්පත බිහි කරන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්ට යෙදුනා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අද මේ දේශනාවට දායකත්වයන් එකතු කරන පින්වත් නිමල් හේවගේ මහත්මයාටත් හේමා සේනාධිපති මහත්මියටත් අනුමෝදන් වෙත්වා. ඇමරිකාවේ වෙසෙන නිසංසලා හේවගේ දිලංක චාමර අමාලි හේවගේ සහ රුවන්ලියනගේ යන ඒ පින්වතුන්ලාටත් අනුමෝදන් වෙත්වා. ඒ පින්වතුන්ලාගේ සුජීවත්ව සිටින දෙමව්පියන් සහ ගුරුවරුන් ඇතුළු ඒ හැම දිනාට පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඒ පින්වතුන් බලාපොරොත්තු වෙන ආකාරයෙන්ම මේ කොරෝනා වෛරසය හේතුවෙන් රෝගාතුර වෙලා ඉන්න ලක්වාසී ලෝකවාසී සියලු දෙනාට ඉක්මනින්ම සුවපත් භාවයේ සැලසීම පිණිසත් මේ සියලු පින් හේතු වේවා. ඒ වගේම මේ භයානක වසංගත රෝගී තත්ත්වය ලෝකෙන් දුර වෙලා සැනසෙල්ල උදා වීම පිණිසත් මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වේවා. අද දායකත්වයෙන් දරන මේ පින්වතුන්ලා හැම දිනාටත් පවුලේ සෑම සියලු දෙනාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සමාජිකාවන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ හැම දිනාටත් පින් අනුමෝදන් වෙලා සුපින්නත් ඔබ හැම දිනාටත් මේ පින් අනුමෝදන් වෙලා සියලු දෙනාට සියලු යහපත සැලසේවා. ගෞතම සාසනය තුලම ධර්ම අවබෝධ කරන්න ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.